සරණයි අපේ හාමුදුරනේ මෙහෙණින් වහන්සේ දරුවනේ DP education ආයතනයත් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් එකට අත්වැල් බැඳගෙන ප්‍රාචීන භාෂාධ්‍යයනයේහි දියුණුව අභිවෘද්ධිය සේම ප්‍රාචීන විභාගාපේක්ෂක අපේ හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ වගේම දුවදරුවන්ගේ යහපත සුභසිද්ධිය අපේක්ෂා කරමින් අරමුණු කරමින් ගෙන එන DP ප්‍රාචීන අධ්‍යාපනය මාර්ගගත අධ්‍යාපනික වැඩසටහනට සමගාමීව ප්‍රාචීන පඬිත මධ්‍යම පරීක්ෂණයෙහි සංස්කෘත විෂය ප්‍රථම ප්‍රශ්න පත්‍රය එනම් සංස්කෘත නිර්දිෂ්ට ග්‍රන්ථ ප්‍රශ්න පත්‍රයට අදාළව ඉදිරිපත් කරනු ලබන පාඩම් මාලාවේ 3 වෙනි පාඩමයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයට අදාළව නිර්දිෂ්ට ග්‍රන්ථ කිහිපයක්ම තිබෙන බව ඔබ මේ වෙනකොට දන්නවා. ඒ අතරින් අපි මුලින්ම කතා බහ කරන්නේ සෞන්දරානන්ද මහා කාව්‍ය පිළිබඳව. සෞන්දරානන්ද මහා කාව්‍යයට අදාළව අපි මින් පෙර පාඩම් දෙකක් ඉදිරිපත් කළා. ඒ පාඩම් දෙකේදී අපි කතා බහ කළා විශේෂයෙන් කපිල මුනිවරයා පිළිබඳව සඳහන් වන 1 සිට 5 දක්වා ඇතුළත් පද්‍ය කිහිපයත් අපේ පළවෙනි පාඩමේදී සාකච්ඡාවට භාජනය වුණා. එතනිනුත් 5 වෙනි පද්‍ය ගත්තාම කපිල මුනිවරයාගේ අසපුව පිළිබඳවයි එහි විස්තර වෙලා තියෙන්නේ. එතෙන් සිට ඉදිරියට 10 වෙනි පද්‍යය දක්වා අපි සාකච්ඡා කළ සියලු පද්‍යවල තොරතුරු සඳහන් වෙලා තිබුණේ විස්තර කරලා තිබුණේ කපිල ඍෂිවරයාගේ නැත්නම් කපිල මුනිවරයාගේ ආශ්‍රමය සම්බන්ධ තොරතුරු. ඒ ආශ්‍රමය පිළිබඳ වර්ණනාවක් තමයි සෞන්දරානන්ද මහා කාව්‍යයේ ප්‍රථම සර්ගයේ මුල් භාගයේ ඇතුළත් වෙලා තියෙන්නේ. කපිල ඍෂිවරයා පිළිබඳව කරන වර්ණනාවෙන් නික්බිතිව අපිට දැක ගන්න ලැබුණේ ඔහුගේ ආශ්‍රමය පිළිබඳ කරන වර්ණනාවක්. ඇත්තටම මේ වර්ණනාව තාම ඉවර නැහැ. තවත් ඉදිරියට පද්‍ය කිහිපයක් ඒ අසපුව පිළිබඳව වර්ණනා කරන පද්‍ය අපට දක්නට ලැබෙනවා. ඉතින් මේ පද්‍යයේ පිළිබඳ 11 වෙනි පද්‍යයේ සිට ඉදිරියට සාකච්ඡා කිරීම තමයි අද දවසේ අපේ අරමුණ අපේක්ෂාව බවට පත් වෙන්නේ. සෞන්දරානන්ද මහා කාව්‍යයට අදාළ 3 වෙනි භාගයේ හැටියට 3 වෙනි කොටස හැටියට තමයි මේ පාඩම ඔබ වෙත ගෙන එන්නේ. මින් පෙර පාඩම් දෙකේදීම මම මතක් කළා වගේ සංස්කෘත පමණක් නොවේ පාලි සංස්කෘත ආදී ඕනෑම අපගේ මව් භාෂාව නොවන භාෂාවකින් ලියවුණු යමක් තේරුම් ගන්නා විට එය කිහිප වතාවක් හොඳින් අවධානයෙන් කියවීම ඉතා වැදගත් වෙනවා සහ අත්‍යවශ්‍ය වෙනවා. එවිට තමයි අපට පුළුවන්කම ලැබෙන්නේ ඒ ඡේදය හෝ පද්‍යය තුල ඇතුළත් වෙලා තිබෙන අපට සමීප අපි දන්න කියන වචන මොනවාද කියලා හඳුනා ගන්න. එහෙම නැත්නම් එකපාරට අපි එක්වරක් කලබලයට හදිසියට කියවගෙන යනකොට ඒකේ තියෙන නුහුරු නුපුරුදු වචන කිහිපයක් දැක්ක ගමන් එහි අර්ථය දුෂ්කරයි කියලා අපට දැනෙන්න ගන්නවා. ඉතින් මේ දුෂ්කරතාව මගහරවා ගන්නට තියෙන හොඳම පිළියම තමයි හොඳින් අපට මනසට හුරුවන තුරු ඒක කිහිප වතාවක් කියවා බැලීම. ඉතින් මේ වගේ පාඩමකදී අපට ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් කමක් නැහැ. 6-7 ගමනක් එකම පද්‍යයේ ප්‍රකාශ කිරීම ඒක ඔබට තනිවම කිරීමට හැකියාව පවතින නිසා මෙහිදී අපි අවශ්‍ය පමණින් එම පද්‍ය නැවත නැවත උච්චාරණය කිරීම හෝ කියවීම
අවශ්‍ය පමණට පමණයි සිදු කරන්නේ. නමුත් මතක තියාගන්න මේ පද්‍යයන්ගේ අර්ථ උකහා ගන්නකොට වඩා පහසුම පිළිවෙල තමයි එය පළමුව හොඳින් කියවා සිටීම. ඉතින් ඒක නිසා ඒවයි අර්ථය කියන්න නැත්නම් අර්ථය බලන්න සූදානම් වෙන්න කලින් ඒ පද්‍ය හොඳට Tamanට මනසට හුරු වෙනතුරු කියවා ගන්න කියන එක නැවතත් මතක් කරනවා. එතකොට අද දවසේ අපි මුලින්ම කතා කරන්නේ සෞන්දරානන්ද මහා කාව්‍යයට අයත් පළමුවැනි සර්ගයේ එන 11 වන පද්‍යය. මේක ආරම්භ වෙන්නේ අග්නීනාං හූයමානානාං ශිඛීනාං කූජතාමපි තීර්ථානාං චාබිෂේකේෂු සුස්රුවේ යත්‍ර නිශ්වනක් කියලා. අපි නැවත වරක් කියවලා බලමු. අග්නීනාං හූයමානානාං ශිඛීනාං කූජතාමපි තීර්ථානාං චාභිෂේකේෂු සුස්රුවේ යත්‍ර නිස්වනක්. දැන් මින් පෙර පාඩම් වලදී කළා වගේම අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ වගේ පද්‍යයකදී අපට තියෙන දුෂ්කර අමාරු සංදි හෝ සමාස පද ආදිය ලියා ගැනීම තමයි මුලින්ම කළ යුතු වන්නේ. කොට මේක අපිට හම්බ වෙන්නේ අග්නීනාං හූයමානානාං ශිඛීනාං කූජතාමපි. කූජතාමපි කියනකොට අපට හම්බ වෙනවා සංදියක්. කූජතාමපි. ඒක විසන්දිය බවට පත් වෙන්නේ කූජතාං අපි කියන එක. කූජතාං අපි කියන එක සංදි වෙනවා කූජතාම අපි කියලා. කූජතාං අපි කූජතාම අපි බවට පත් වෙනවා. ඊළඟට තියෙනවා තීර්ථානාං චාබිෂේකේසු. චාබිෂේකේසු කියන තැනත් චාබිෂේකේෂු බවට පත් වෙන්නේ ච අභිෂේකේෂු කියන වචන දෙක එකතු වෙලා. ච අභිෂේකේෂු චාභිෂේකේෂු බවට පත් වෙනවා. ළඟට සුස්රුවේ යත්‍ර නිස්වනක්. සංදිපද මේ විදිහට ලියා ගත්තයින් පස්සේ දැන් අපිට හම්බුණා සංදිපද දෙකක්. කූජතාං අපි කූජතාම අපි වෙලා තියෙනවා. ඒ වගේම ච අභිෂේකේෂු චාභිෂේකේෂු බවට පත් වෙලා තියෙනවා. ඒවා තරම් දුෂ්කර සංදිපද නෙමෙයි. ඒ හැරුණු විට එහෙම අමාරු දුෂ්කර පද මේ පද්‍යය තුල අපට තරම් දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟට අපි කරන්නේ මේ පද්‍ය තුල අන්තර්ගත වෙලා තියෙන ආඛ්‍යාත පදයේ හෙවත් ක්‍රියාපදයේ සොයා ගන්නවා. කොට මේ පද්‍ය තුල අපට දැක ගන්න පුළුවන් මෙන්න මෙතන ආඛ්‍යාත පදයක් තියෙනවා සුස්රුවේ. සුස්රුවේ. සුස්රුවේ කියන එකේ තේරුම තමයි ඇහෙනවා කියන එක. සුස්රුවේ ඇහෙනවා. එතකොට මොකක්ද අපට ඇහෙන්නේ? නිශ්වනක් සුස්රුවේ. නිස්වනක් සුස්රුවේ. නිස්වනක් කියන්නේ නාදය, සුස්රුවේ ඇහෙනවා. නාදය ඇහෙනවා. අපට මොකේ නාදයද ඇහෙන්නේ? මොකේ නාදයද ඇහෙන්නේ? ඔව් තැන් කීපයක් ගැනම කියනවා. එකක් තමයි තීර්ථානාං අභිෂේකේෂු. ඔව් අභිෂේකේෂු. අභිෂේක කියලා කියන්නේ ජල ස්නානය කරනවට. ච අභිෂේකේෂු. ඔව් තීර්ථ අභිෂේකේෂු තීර්ථානාංච. අභිෂේකේෂු පිරිසිදු ජලය ස්නානය කරන. අභිෂේකේෂු පිරිසිදු ජලය ස්නානය කරන තීර්ථානාං පින් තොටවලද නැත්නම් පුණ්‍ය තීර්ථවලද. අභිෂේකේෂු තීර්ථානාං
පිරිසිදු ජලය පවිත්‍ර ජලය ස්නානය කරන පුණ්‍ය තීර්ථවලද නැත්නම් පින් තොටවලද කියන අදහස එතනින් ගන්න පුළුවන්. ඊළඟට තව එහෙම ඇහෙන දෙයක් ගැන කියනවා ශිකිහිනං කූජතාං අපි. ශිකිහිනං ශිකි කියලා කියනවා මොන රට ශිකිහිනං කූජතාං අපි. ශිකිහිනං මොනරුන්ගේ කූජතාං අපි. කූජනය නැත්නම් මොනරුන්ගේ නාදය නැත්නම් කූජතාං ශිකිහිනං අපි. කූජතාං නාද කරන ශිකිහිනං අපි මොනරුන්ගේ හඬද. ඒ වගේම අග්නීනං හූයමානානං පුදනු ලබන අග්නීනං ගිනිවල ද කියන මෙන්න මේවයි නිශ්වන හඬ සුස්රුවේ ඇහෙනවාය කියලා කියනවා. මේ ඔක්කොගෙම මුලට එනවා මෙන්න මේ යත්‍ර කියන පදය. අපිට දැන් මේකේ අර්ථය අපට ගලප ගන්න පුළුවන්. යත්‍ර යම් කිසි තැනක හූයමානානං අග්නීනං පුදනු ලබන ගිනිවලද කූජතාං ශිකීනං අපි නාද කරන මොනරුන්ගේද අභිෂේකේසු තීර්ථානාංච පිරිසිදු ජල ස්නානය කරන පුණ්‍ය තීර්ථවලද නිශ්වන හඬ සුස්රුවේ ඇසේ. මේ කියන්නේ යම් තැනක කියන එකෙන් අදහස් කරන්නේ අර කපිල මුනිවරයාගේ ආශ්‍රමය පිළිබඳව. කපිල මුනිවරයාගේ ආශ්‍රමය තුල මේ කියන හඬවල් ඇහෙනවා කියන එකයි මේ කියන්නේ. ඒ අසපුවවටින් මේ හඬවල් ඇහෙනවා. මොන හඬවල්ද? අග්නි හෝමයේ හඬ නැත්නම් පුද පූජාවන් පැවැත්වීම සඳහා දල්වන ලද යාගාග්නියේ හඬ එක පැත්තකින් ඇහෙනවා. තව පැත්තකින් නාද කරන මොනරුන්ගේ හඬ ඇහෙනවා. තවත් පැත්තකින් පිරිසිදු ජල ස්නානය කරන පින් තොටවල් වලින් පුණ්‍ය තීර්ථ වලින් නැගෙන හඬ ඇහෙනවාය කියලා කියනවා. එතකොට යත්‍ර යම් තැනක හූයමානානං අග්නීනං පුදනු ලබන ගිනිවලද කෝජතාං ශිකිහිනං අපි නාද කරන මොනරුන්ගේද අභිෂේකේසු පිරිසිදු ජල ස්නානය කරන තීර්ථහනාංච පින්තොටවලද නිශ්වන හඬ සුස්රුවේ ඇසේද කියලා අපට ගන්න පුළුවන්කම තියෙනවා මේකේ අර්ථය. අපි පද්‍ය නැවත කියවලා බලමු වචනින් වචනේ අර්ථය ගන්නෙ කොහොමද කියලා. අග්නේනං හෝයමානානං ශිකිහිනං කෝජතාමපේ තීර්ථානං චාභිෂේකේසු සුස්රුවේ යත්‍ර නිශ්වනං. යත්‍ර යම් කිසි තැනක හූයමානානං පුදනු ලබන අග්නීනං ගිනිවලද කූජතාං හඬ නගන ශිකිහිනං මොනරුන්ගේ අපිද අභිෂේකේසු පිරිසිදු ජල ස්නානය කරන තීර්ථානං පුණ්‍ය තීර්ථවලද ච කියන කෙන්ද කියන අර්ථය ගන්න පුළුවන්. නිශ්වන හඬ සුස්රුවේ ඇසේද කියලා අපට මේකේ අර්ථය අරගන්නට පුළුවන්කම තියෙනවා. අපි බලමු ඊළඟ ශ්ලෝකය නැත්නම් 12 වෙනි ශ්ලෝකය. විරේජුර් හරිනා යත්‍ර සුප්තා මේද්‍යාසු වේදිෂු සලාජෛර් මාධවී පුෂ්පයි රුපහාරා කෘතා ඉව. විරේජුර් හරිනා යත්‍ර සුප්තා මේද්‍යාසු වේදිෂු සලාජෛර් මාධවී පුෂ්පයි රුපහාරා කෘතා ඉව. මේකෙත් අපට පුළුවන් අපි අර කලින් කළා වගේම දීර්ඝ පද, සංධි පද, සමාස පද බිඳ ගන්න.
ඔට මෙතන දකින්න ලැබෙනවා විරේජුර් හරිනා. විරේජුර් හරිනා කියන තැන පද දෙකක් එකතු වෙලා තියෙනවා. විරේජුහ් හරිනහ්. විරේජුහ් හරිනහ් කියන පද දෙක එකතු වෙලා තමයි විරේජුර් හරිනා බවට පත් වෙලා තියෙන්නේ. ඔට මෙතන විරේජුහ් කියන තැන විසර්ගය වෙනුවට අල් රයන්නක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම නැවත අපිට එහෙම තැනක් හම්බ වෙනවා සලාජෛර් මාධවී පුෂ්පයි. සලාජෛ කියන එක සලාජෛර් බවට පත් වෙනවා විසර්ගයට රකාරය ආදේශ වෙලා. ඒ වගේම මාධවී සහ පුෂ්ප කියන වචන දෙක මෙතන සමාස වෙලා තියෙනවා. පුෂ්පයි කියන තැන තියෙන විසර්ගයට අල් රයන් ඇවිල්ලා පුෂ්පෛරුපහාරා කියලා හැදිලා තියෙනවා. පුෂ්පෛරුපහාරා. ඒ ටික තමයි අපට මෙතන දකින්න ලැබෙන්නේ දීර්ඝ පද හැටියට. එතකොට පුෂ්පයි උපහාරා පුෂ්පෛරුපහාරා වෙනවා. ඒ වගේම සලාජෛ මාධවී පුෂ්පයි කියන එක සලාජෛර් වෙනවා. විරේජුහ් කියන එක විරේජුර් බවට පත් වෙනවා. මේකෙත් අපි ආඛ්‍යාතය හොයාගෙන ගියොත් අපට හම්බ වෙනවා මෙන්න මෙතන තියෙනවා ආඛ්‍යාත පදයක් විරේජුහ්. විරේජුහ්. විරේජුහ් කියන පදයේ අර්ථය තමයි බැබළුණා කියන එක. විරේජුහ් බැබළුණා. කවුද බැබළුනේ? අපි බලමු. බැබළුණු අය ගැන මෙතන කියනවා සුප්තා හරිනා. සුප්තා හරිනා කියන එක තමයි සුප්තා හරිනා බවට පත් වෙන්නේ. මේ තැන් දෙකේම විසර්ග ලොප් වෙලා. එහෙනම් සුප්තා හරිනා විරේජුහ්. සුප්ත කියන්නේ නිදාගත්. සුප්ත අතීත ප්‍රදන්ත පදයක්. සුප්තා නිදා සිටි. හරිනා හරින කියලා කියනවා මුවාට. හරිනා මුවෝ. විරේජුහ් බැබළුණහ. සුප්තා හරිනා විරේජුහ් නිදා සිටි මුවෝ බැබළුණහ. ඒ මුවෝ කොහෙද නිදාගෙන හිටියේ? අන්න නිදාගෙන හිටපු තැන් ගැන කියනවා මේද්‍යාශු වේදිෂු. මේද්‍යාශු වේදිෂු. මේද්‍යාශු කියලා කිව්වේ පිරිසිදු. වේදිෂු කියලා කිව්වේ පිල් කඩවල මේ අසපුවේ තියෙන යම් යම් කුටිවල අයිනේ තියෙන මේද්‍යාශු වේදිෂු පිරිසිදු පිල් කඩවල් වල සුප්තා හරිනා නිදා සිටි මුවෝ විරේජුහ් බැබළුණහ. එහෙම නිදාගෙන ඉඳපු මුවෝ හරියට මොන වගේද? ආන්ගේ මුවෝ මොන වගේද කියලා කියනවා හරියට ඒ මුවෝ සලාජෛ මාධවී පුෂ්පයි උපහාරා කෘතාහිව. සලාජෛ විලඳ සහිත මාධවී පුෂ්පයි මාධවී මල් වලින් නැත්නම් යොහොඹු මල් වලින් කෘතා කරන ලද උපහාරාහිව පූජා ද්‍රව්‍යයන් වැනි. මේ මුවෝ හරියට පිල් කඩවල් වල නිදාගෙන ඉන්නකොට පේන්නේ විලඳ සහිත යොහොඹු මල් වලින් කරපු පූජා ද්‍රව්‍යයන් වගේ තමයි මේගොල්ලන්ව පේන්නේ. ආන් එහෙම පේන ඒ මුවෝ නිදාගෙන එහෙම පේන පිල් කඩවල් වල නිදාගෙන ඉඳපු මුවෝ බැබළුණා කියලයි මේ කියන්නේ. කොහෙද මේ මුවෝ මෙහෙම පේන්නේ? යත්‍ර යම් තැනක කිව්වේ අර කපිල ඍෂිවරයාගේ ආරාමයේ. එහෙනම් අපිට මේකේ සම්පූර්ණ අර්ථය ගන්න පුළුවන් මෙහෙම යත්‍ර යම් තැනක සලාජෛ මාධවී පුෂ්පයි විලඳ සහිත යොහොඹු මල් වලින් කෘතා
උපහාරාහිව කරන ලද පූජා ද්‍රව්‍යයන් වැනි වූ මේද්‍යාශු වේදිෂු පිරිසිදු පිල් කඩවල සුප්තා හරිනා නිදා සිටි මුවෝ විරේජු බැබළුනහ. එතකොට මේ මුවෝ ඇවිල්ලා පිරිසිදු පිල් කඩවල් වල නිදාගෙන ඉන්නවා. ඒ නිදාගෙන ඉන්නකොට පේන්නේ විලඳ සහ යොහොඹු මල් වලින් කරපු පූජා ද්‍රව්‍ය වගේ මේ මුවන්ව පේන්නේ. එහෙම ඉඳපු ඒ මුවෝ බොහොම ලස්සනට බැබළුණා මේ ආශ්‍රමය තුල. ඉතින් මේකෙන් තව පැත්තකින් කියවෙනවා ව්‍යංගයෙන් ඒ සත්තුන්ට කිසිම හානියක් නැහැ. ඒ සත්තු බොහොම නිදහසේ හිටියා. නැත්නම් සාමාන්‍යයෙන් මිනිස්සෙක් ඉන්න තැන පිල් කඩට ඇවිල්ලා මුවෙක් නිදාගෙන ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ තරම්ම හීලෑ සත්තු జాතියක් නෙමෙයි. නමුත් මේ තාපසයන්ගේ තිබුණ ගුණගරුක භාවය, තැම්පත් බව මේ සියලු දේවල් එක්ක ඒ මුව පවා ඇවිල්ලා පිල් කඩවල වල වැතිරලා ඉඳපු බව ප්‍රකාශ කරනවා. අපි නැවත බලමු. විරේජුර් හරිනා යත්‍ර සුප්තා මේධ්‍යාසු වේදිෂු සලාජෛර් මාධවී පුෂ්පෛරුපහාරාහ කෘතායිව. යත්‍ර යම් තැනක සලාජෛහ මාධවී පුෂ්පෛහ විලඳ සහිත යොහොඹු මල් වලින් කෘතාහ උපහාරාහ කිව කරන ලද පූජා ද්‍රව්‍යයන් වැනි මේද්‍යාශු වේදිෂු සුප්තාහ පිල් කඩවල නිදා සිටි සිංහයෝ පිල් කඩවල නිදා සිටි හරිනාහ මුවෝ විරේජු බැබළුනහ. ඔය විදිහට තමයි 12 වෙනි පද්‍යයේදී කපිල ඍෂිවරයාගේ ආශ්‍රමය ගැන සඳහන් කරන්නේ. එතුමාගේ ආශ්‍රය පිල් කඩවල නිදාගෙන ඉඳපු මුවන්ගෙන් කොයිතරම් ශෝභාවත් බවට පත් වුණාද කියලා. අපි බලමු ඊළඟට කතුවරයා කුමක්ද කියන්නේ කියලා. කතුවරයා ඊළඟට තව දුරටත් ප්‍රකාශ කරන්නේ මේ කපිල මුනිවරයාගේ ආශ්‍රමය සම්බන්ධයෙන්මයි. ඒ ආශ්‍රමය පිළිබඳ වර්ණනාව තව දුරටත් ඉවර කරලා නැහැ. තවත් ඉදිරියට වර්ණනා කරන බව අපට දැක ගන්න පුළුවන්. මෙතන කියනවා අපික්ෂුද්‍ර මෘගායත්‍ර ශාන්තස්චේරෝ සමං මෘගෛ शरण्येभ्यस् तपस्विभ्यो विनयं शिक्षिता इव. අපි බලමු මොකක්ද කියන්නේ කියලා නැවත වරක් කියවලා. අපික්ෂුද්‍ර මෘගායත්‍ර शान्तश्चेरोः समं मृगैः शरण्येभ्यः तपस्विभ्यो विनयं शिक्षिता इव. अपिक्षुद्र मृगायत्र शान्तश्चेरोः समं मृगैः शरण्येभ्यः तपस्विभ्यो विनयं शिक्षिता इव. මේකෙත් අපි අර පුරුදු විදිහට බලමු අපට දුෂ්කර පද, අමාරු පද, අපහසු පද මොනවද තියෙන්නේ කියලා. ක්ෂුද්‍ර මෘග කියන තැන වචන දෙකක් තියෙනවා. ක්ෂුද්‍ර කියන වචනයත් මෘග කියන වචනයත්. ඒ වගේම ශාන්තාස්චේරුහ් කියන තැන අපට දැක ගන්න පුළුවන්. එතනත් පද දෙකක් එකට එකතු වෙලා තියෙන බව තමයි දැක ගන්න තියෙන්නේ. ශාන්තාහ් චේරුහ් කියලා විසර්ගයට අල් සයන්නක් ආදේශ වෙලා තියෙනවා. ශාන්තාහ් චේරුහ් කියලා මෙන්න මෙතන. ශාන්තාහ් චේරුහ්.
ඊළඟට තවත් පදයක් තියෙනවා ශරණ්‍යේභ්‍යස් තපස්විභ්‍යෝ. තපස්විභ්‍යः ශරණ්‍යේභ්‍යः තපස්විභ්‍යः කියන පද දෙක සංදි වෙලා තිනවා විසර්ගයට සයන්න ඇවිල්ලා. ඒ හැරෙනකොට ඊතරම් දුෂ්කර පද මේකේ දකින්නට ලැබෙන්නේ නැහැ. එතකොට මේක අපිට ආඛ්‍යාත පදයක් විදිහට දකින්න පුළුවන්. මෙන්න මේ ශාන්තාහ් චේරුහ් කියන තැන තියෙන චේරුහ් කියන ආඛ්‍යාත පදය. ශාන්තාහ් චේරුහ් කියන තැන තියෙන චේරුහ් කියන ආඛ්‍යාත පදය මෙතන ආඛ්‍යාතයක් හැටියට අපිට දැක ගන්න පුළුවන්. චේරුහ් කියන්නේ හැසිරුණා කියන එක. චේරුහ් හැසිරුණහ. කොහොමද හැසිරුණේ? ශාන්තාහ් චේරුහ් බොහොම සංසුන්ව හැසිරුණා කියලා කියනවා. ශාන්තාහ් චේරුහ් බොහොම සංසුන්ව හැසිරුණාලු. කවුද එහෙම සංසුන්ව හැසිරුණේ? ක්ෂුද්‍ර මෘගාහ් අපේ. ක්ෂුද්‍ර මෘගාහ් අපේ. ක්ෂුද්‍ර මෘග කියලා කියන්නේ නපුරු සතුන්ට. කොට නපුරු සතුන් කියලා කියපුවාන් සිංහ ව්‍යාඝ්‍රාදී වන සතුන් තමයි ක්ෂුද්‍ර මෘග ගණයට අයත් වෙන්නේ. එතකොට ඒ සිංහ ව්‍යාඝ්‍රාදී නපුරු රෞද්‍ර සත්වයින් මොකද වුණා කියන්නේ? ශාන්තාහ් චේරුහ් සංසුන්ව හැසිරුණාලු. එතකොට මේ ක්ෂුද්‍ර මෘගා මේ නපුරු සත්තු කාත් එක්කද එහෙම සංසුන්ව හැසිරෙන්නේ? ඒගොල්ලෝ සංසුන්ව හැසිරෙන්නේ මෘගයිහ් සමං. මෘගයිහ් සමං මෘග කියලා කියනවා මුවන්ට. මෘගයිහ් සමං මුවන් සමග තමයි එහෙම හැසිරෙන්නේ. ඒක හරි පුදුමයි. සාමාන්‍යයෙන් කොටි වලස්සු වගේ සත්තු මුවෙක් දැක්කහම මුවාගේ ඇඟට පැනලා විශේෂයෙන් කොටි සිංහය වගේ සත්තු මුවාව දඩයම් කරන්න උත්සාහ කරනවා. නමුත් මෙතන කියනවා මේ ක්ෂුද්‍ර මෘගා එබඳු රෞද්‍ර වනසත්තු පවා මෘගයිහ් සමං මුවන් හා සමානව නැත්නම් මුවන් හා සමග ශාන්තාහ් චේරුහ් බොහොම සංසුන්ව හැසිරුණාලු. එතකොට කතුවරයා කියනවා ඇයි එහෙම සංසුන්ව හැසිරුණේ? එයාට පේන්නේ නිකන් ඒක ශරණ්‍යේභ්‍යः තපස්විභ්‍යः. ශරණ්‍යේභ්‍යः කියලා කියන්නේ ඇවිදිනවා කියන එක. තපස්විභ්‍යः කියලා කියන්නේ තවුසන්ට. එතකොට ශරණ්‍යේභ්‍යः තවුස්විභ්‍යः කියන එකෙන් අදහස් කරන්නේ පිහිට හොයාගෙන එන අයට. පිහිට හොයාගෙන එන අයට තාපසයෝ පිහිට වෙන්නේ මොන වගේද? පිහිට හොයාගෙන එන අයට තාපසයෝ පිහිට වෙනවා අන්නේ තාපසයන්ගෙන්. නැත්නම් පිහිට හොයාගෙන එන අයට පිහිට වන තාපසයන්ගෙන් හරියට විනයං ශික්ෂිතායිව විනය ඉගෙනගත්තු අය වගේ තමයි මේ ක්ෂුද්‍ර මෘගයෝ මුවෝ එක්ක බොහොම සංසුන්ව හැසිරෙන්නේ කියලා කතුවරයා කියනවා. හරි ලස්සන ප්‍රකාශනයක්. එතකොට මේකේ යත්‍ර කියන පදය අපට මුලටම ගන්න සිද්ධ වෙනවා. යත්‍ර යම් අසපුවක ක්ෂුද්‍ර මෘගාහ් අපි රෞද්‍ර මෘගයෝද නැත්නම් නපුරු වනසත්තුද ශරණ්‍යේභ්‍යः තපස්විභ්‍යෝ පිහිට සොයා එන අයට පිහිට වන තවුසන්ගෙන් විනයං ශික්ෂිතායිව විනයෙහි හික්මුණාක් මෙන් නැත්නම් විනය උගත්ත උන් මෙන් ශාන්තාහ් චේරුහ් සංසුන්ව හැසිරුණහ. ඔට පද්‍යයෙන් කියවෙන අර්ථය තමයි සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ වනයේ ඉන්න රෞද්‍ර සත්වයින්ගේ ගොදුරක් බවට පත් වෙන සතෙක් තමයි මුවා කියන්නේ. මුවා බොහොම අහිංසක සතෙක්. හැබැයි මෙතනදී කතුවරයා කියනවා මේ තාපසාරාමේ තිබුණ විශේෂත්වය තමයි ඒ තාපසාරාමේ අවට ඉන්න රෞද්‍ර වනසත්තු පවා
මුවොත් එක්ක බොහොම එකතුව සංයමයෙන් ශාන්තව හැසිරීලා තියෙනවා. හරියට නිකන් ඒක දිහා බලපුවාම පේන්නේ අර තමන් ගාවට එන ඕනම කෙනෙකුට පිහිට ඉල්ලගෙන එන කෙනෙකුට පිහිට වෙන මේ තාපසය වගේ මේ තාපසයන්ගෙන් මේ රුදුරු වනසත්තුත් හරියට හික්මීම ඉගෙන ගත්තා වගේ කියලයි පේන්නේ කියලා කතුවරයා ප්‍රකාශ කරනවා. අපි නැවතවරක් බලමු. අපික්ෂුද්‍ර මෘගා යත්‍ර ශාන්තාස්චේරොහ් සමං මෘගයිහ් शरण्येभ्यस् तपस् विभ्यो विनयं शिक्षिताइव यत्र यम असपुवक क्षुद्र मृगा अपि රුදුරු වන මුර්ගයෝද ශරණ්‍යේභ්‍යः තපස්විභ්‍යः පිහිට සොයායන අයට පිහිටවන තවුසන්ගෙන් විනයං ශික්ෂිතායිව විනය උගත්ත උන්මෙන් ක්ෂාන්තා චේරොහ් සංසුන්ව හැසිරුණහ. එතකොට ඔය ඉහත පද්‍යයේත් කතුවරයා වෙන් කරලා තියෙන්නේ කපිල මුනිවරයාගේ අසපුව වර්ණනා කිරීමටමයි. කොට අපිට දැන් පේනවා ඊට දීර්ඝ පද්‍ය සංඛ්‍යාවක් කතුවරයා වැය කරලා තියෙනවා මේ කපිල මුනිවරයාගේ ආශ්‍රමය පිළිබඳව වර්ණනා කිරීමට කියලා. අපි බලමු ඇයි ඒකට හේතුව කියන එක මේ සර්ගයේ ඉදිරියට කියවගෙන යනකොට පැහැදිලි වෙයි. අපි බලමු ඊළඟ ශ්ලෝකය. සංදිග්ධේ යපුනර්භවේ විරුද්දේශ් වාගමේෂ්වපි ප්‍රත්‍යක්ෂින ඉවා කුර්වන් තපෝ යත්‍ර තපෝධනාහ්. අපි නැවතවරක් බලමු. සංදිග්ධේ යපුනර්භවේ සංදිග්ධේප්‍යපුනර්භාවේ විරුද්ධේష్වාගමේෂ්වපි ප්‍රත්‍යක්ෂීන ඉවා කුර්වන් තපෝ යත්‍ර තපෝධනාහ්. අපි උත්සාහ කරමු මේ පද්‍යයේත් අපිට තියෙන දුෂ්කර පද ලියා ගන්න. දැන් මෙතන අපිට පේනවා සංදිග්ධේ අපි අපුනර්භාවේ කියන පද ටික එකට එකතු වෙලා තියෙනවා. මෙතන වචන තුනක සංදියක් තියෙන්නේ. කොට මේක වචන ටික වෙන් කරොත් පේනවා සංදිග්ධේ කියන වචනයට එකතු වෙලා තියෙනවා අපි කියන වචනය. සංදිග්ධේ අපි. ඒත් එක්ක මේකට නැවත එකතු වෙනවා අපුනර්භාවේ. අපුනර්භාවේ කියන වචනය එකට එකතු වෙනවා. අපුනර්භාවේ. ඊළඟට බලන්න විරුද්දේශ් වාගමේෂ්වපි. විරුද්දේශ් වාගමේෂ්වපි. මෙතනත් එහෙම සංදියක් තියෙන්නේ. මොකද්ද තියෙන්නේ? විරුද්දේෂු ආගමේෂු අපි.
විරුද්ධේෂු ආගමේෂු අපි කියන පද ටික එකතු වෙනකොට විරුද්ධේෂ්වාගමේෂු අපි කියලා සංදි වෙනවා. ඊළඟට ප්‍රත්‍යංශීන ඉවාකුලම් ඉව ආකුලම් තපෝ යත්‍ර තපෝධනාහ. අපි බලමු මේකෙත් අපි කලින් පද්‍යවල අර්ථ ගත්ත විදිහටම ආඛ්‍යාත පදයක් හොයාගන්න උත්සාහ කරමු. මේක අපිට එහෙම දකින්න හම්බ වෙනවා සංදිග්ධේ යපුනර්භාවේ විරුද්ධේෂ් වාගමේෂ්වපි ප්‍රත්‍යක්ෂින ඉවාකුර්වන් තපෝ යත්‍ර තපෝදනක්. මෙන්න මේ ඉවාකුර්වන් කියන තැන තියෙනවා අකුර්වන් කියලා. අකුර්වන් කියන්නේ කළා කියන එක. මොකද්ද කළේ? තපහ තපෝ වෙලා තියෙන සංදියෙන් තපහ අකුර්වන්. තවුස් දම රැක්ක කියන එක. තපහ අකුර්වන්. තවුස් දම රැක්කේ හරියට මොන වගේද? ප්‍රත්‍යක්ෂිනයිව ප්‍රත්‍යක්ෂෙන් හැට දැක්කා වගේ තමයි තවුස් දම් රැක්කේ. ප්‍රත්‍යක්ෂිනක් කිව ප්‍රත්‍යක්ෂෙන් දුටුවක් මෙන් තපහ අකුර්වන් තපස කලාය කියලා කියනවා. කවුද එහෙම තපස් කළේ? තපෝධනාහ. කවුද? තාපසයෝ. තපෝධනාහ තාපසයෝ. ඔයකට තව හේතුවක් කියනවා සංදිග්ධේ අපි අපුනර්භාවේ සංදිග්ධේ අපි පුනර්භවය කියන එක අපුනර්භාවේ සංදිග්ධේ අපි පුනර්භවය කියන එක පිළිබඳ ගැටලුවක් මතුවලා තියෙද්දි සංවාදයක් මතුවලා තියෙද්දි විවාදයට ලක් වෙලා තියෙද්දි පවා ඒත් එක්කම ආගමේෂු විරුද්ධේෂු අපි එකිනෙකට පරස්පර වෙනස් මතවාද තියෙද්දි උනත් ඒ තාපසය මොකද කරේ? ප්‍රත්‍යක්ෂයෙන් දැක්කා වාගේ තමන්ගේ තපස සිද්ධ කළා. බලමු නැවත අර්ථය. යත්‍ර යම් අසපුවක තපෝධනාහං තාපසයෝ පුනර්භාවේ සංදිග්ධේ අපි පුනර්භවය සංදිග්ධේ අපි විවාදයට ලක් වෙලා තියෙද්දිත් ආගමේෂු විරුද්ධේෂු අපි එකිනෙකට පරස් මතවාද තියෙද්දි උනත් ප්‍රත්‍යක්ෂිනක් ඉව ඇහැට දැකපු අය වගේ නැත්නම් ප්‍රත්‍යක්ෂයෙන් දැකපු අය වගේ තපහ අකුර්වන් තපස සිද්ධ කළාලු. එතකොට මේ තාපසාරාමේ ඉඳපු තාපසයෝ මොන වගේ අයද? ඒ අයගේ ඒ වෘත ආදිය පිළිබඳව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අයගේ දාර්ශනික මතවාද සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. පුනර්භවය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මේ මොකක් ගැන උවත් ප්‍රතික්ෂේප කිරීම පිළිගැනීම නොඑක් විදිහේ දේවල් එකිනෙකට පරස් මතවාද මේ මොනව බිහි වෙලා තිබුණත් මේකේ ඉඳපු තාපසයෝ අත් නොහැර සිදු කරපු එක වැඩක් තිබුණා. ඒ තමයි ඒ අය හරියට තමන් ප්‍රත්‍යක්ෂයෙන් දැක්කා වගේ තවුස් දම් රැක්කා. පුනර්භවය කියන එක ප්‍රත්‍යක්ෂයෙන් දැක්කා වගේ. අනිත් අය මොන මතිමතාන්තර පරස්පර මතවාද දරුවත් තමන් ඒක ප්‍රත්‍යක්ෂයෙන් දැක්කා වගේ හොඳින්ම තවුස් දම් ආරක්ෂා කළා කියන එකයි මේකෙන් කියවෙන්නේ. අපි බලමු නැවත වතාවක්. යත්‍ර යම් තැනක තපෝධනාහං තාපසයෝ
පුනර්භවයේ සංදිග්ධේ අපි පුනර්භවයේ විවාදයට ලක්ව තියෙනකොටත් ඒ වගේම ආගමේෂු විරුද්ධේෂු අපි එකිනෙකට පරස්පර මතවාද තියෙද්දිනොත් ප්‍රත්‍යක්ෂිනහිව ප්‍රත්‍යක්ෂෙන් දුටු කෙනෙක් වගේ තපහ අකුර්වන් තවුස්දම් රැක්කාය කියලයි මෙතනින් කියන්නේ. අපි බලමු නැවත වරක් එහි තේරුම. සංදිග්ධේ අපුනර්භාවේ විරුද්ධේष्वागमेष्वपि ප්‍රත්‍යක්ෂින ඉවා කුර්වන් තපෝ යත්‍ර තපෝධනාහ්. එතකොට තේරුම අපි කලින් කිව්වා වගේ යත්‍ර යම් කිසි තැනක තපෝධනාහ් තාපසයෝ අපුනර්භාවයේ සංදිග්ධේ අපි පුනර්භවය විවාදයට ලක්ව තියෙද්දිත් ආගමේෂු විරුද්ධේෂු අපි එකිනෙකට පරස් මතවාද තිබුණත් ප්‍රත්‍යක්ෂණක්ව ඇහින් දැක්ක අය වගේ තපස් අකුරුවන් රැක්කාය කියලා කියනවා. ඊළඟට අපි බලමු 15 වන ශ්ලෝකය. යත්‍රස්ම මීයතේ බ්‍රහ්ම කයිස්චිත් කස්චින්න මීයතේ කාලේ නිමීයතේ සෝමෝ නචා කාලේ ප්‍රමීයතේ කියනවා. යත්‍ර ස්ම මීයතේ බ්‍රහ්ම කයිස්චිත් කස්චින්න මීයතේ කාලේ නිමීයතේ සෝමෝ න චකාරේ ප්‍රමීයතේ න චාකලේ ප්‍රමීයතේ. අපි බලමු මේකෙත් දුෂ්කර පද. යත්‍ර ස්ම මීයතේ බ්‍රහ්ම කයිස්චිත් කස්චින්න මීයතේ. මෙතන පද දෙකක් තියෙනවා. එකක් කයිස්චිත් ඊළඟ එක කස්චින්. ඊළඟට න කයිස්චිත් කස්චින්න කියන එක තමයි කයිස්චිත් කස්චින්න කියලා සංදි වෙලා තියෙන්නේ. ඒ වගේම ගත්තොත් චාකාලේ කියන තැන ච අකාලේ කියලා අපට දකින්න පුළුවන් සංදියක් යෙදිලා තියෙනවා. මේකෙත් අපි බැලුවොත් එහෙම ආඛ්‍යාත පද ගණනාවක්ම තියෙනවා. මීයතේ කියන එකත් ස්ම ප්‍රත්‍යයත් එක්ක යෙදිලා තියෙනවා. ඒ කියන්නේ මීයතේ කියන එක අතීත කාල බවට පත් වෙනවා එතනදී. ඒ වගේම මෙතනත් මීයතේ කියන එක දකින්න පුළුවන්. මෙතන නිමීයතේ කියන වචනය දැක්ක හැකි. ඒ වගේම මෙතන ප්‍රමීයතේ කියන වචනය දකින්න පුළුවන්. අපි ওই පද ටිකත් එක්ක බලමු මේකේ අර්ථය විග්‍රහ කරගෙන. මීයතේ කියලා කියන්නේ මේ අවස්ථාවේ හැටියට මීයතේ කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රමාණ කරනවා කියන අදහස. එතකොට මීයතේ ස්ම ප්‍රමාණය කරනු ලැබීද කියලා අතීතාර්ථයක් ගම්ම්‍ය වෙනවා එතනින්. ඊට පස්සේ මේ පැත්තෙන් බ්‍රහ්මහෙවත් පරමාත්මන්. ඔට යත්‍ර යම් තැනක බ්‍රහ්ම හෙවත් පරමාත්මන් මීයතේස්ම ප්‍රමාණය කරනු ලැබීද ප්‍රශ්නයක් තියෙන්නේ. ඊළඟට අහනවා කයිස්චිත් කිසිවකු විසින් කස්චින් කිසිවෙක් න මීයතේ නොමරනු ලැබීද. කස්චිත් කිසිවකු විසින් කස්චින් කිසිවෙකු න මීයතේ නොමරනු ලැබීද. ඒත් එක්කම කියනවා කාලේ නිමීයතේ සෝමෝ සෝමපානේ කාලේ සුදුසු කාලයේහි නිමීයති නිමවනු ලැබීද. ඒත් එක්කම අවසාන වශයෙන් කියනවා න චාකාලේ ප්‍රමීයතේ නච අකාලේ ප්‍රමීයතේ. අකාලේ කියලා කිව්වේ නොකල්
නච ප්‍රමීයතේ මිය නැත්නම් මිය නොයනු ලැබීද කියන එකයි තේරුම බවට පත් වෙන්නේ. අපි නැවත මේ පද්‍යයත් එක්ක තේරුම බලමු. යත්‍රස්ම මීයතේ බ්‍රහ්ම කයිස්චිත් කස්චින්න මීයතේ කාලේ නිමීයතේ සෝමෝ නචා කාලේ ප්‍රමීයතේ කියන යත්‍ර යම් තැනක බ්‍රහ්ම හේවත් පරමාත්මන් මීයතේස්ම ප්‍රමාණය කරනු ලැබුවාද වගේම කයිස්චිත් කිසිවකු විසින් කස්චින් කිසිවෙක් න මීයතේ නොමරනු ලැබේද කාලයේ සුදුසු කාලයෙහි සෝමෝ නිමීයතේ සෝමපානය නිම කරනු ලැබේද නැත්නම් සෝම රසය නිම කරනු ලැබේද අකාලයේ නොකල්හි නච මීයතේ මිය යනු නොලැබීද කියලයි මේකේ අර්ථය බවට පත් වෙන්නේ. බලමු නැවත වතාවක් තේරුම. යත්‍රස්ම මීයතේ බ්‍රහ්ම කයිස්චිත් කස්චින්න මීයතේ කාලේ නිමීයතේ සෝමෝ නචා කාලේ ප්‍රමීයතේ. තේරුම අපි අර කලින් ගත්ත විදිහටම ගන්න පුළුවන්. බ්‍රහ්ම හේවත් යත්‍ර යම් තැනක බ්‍රහ්ම හේවත් පරමාත්මන් මීයතේස්ම ප්‍රමාණ කරනු ලැබීද කයිස්චිත් කිසිවකු විසින් කස්චින් කිසිවකු නමීයතේ නොමරනු ලැබීද කාලයේ සුදුසු කාලයෙහි සෝම රසය නිමවනු ලැබේද අකාලේ නොකල්හි නච ප්‍රමීයතේ මිය නොයනු ලැබීද කියන අර්ථය මේ තුල ගැබ් වෙලා තියෙනවා, ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු අපේ ඊළඟ පද්‍යය. නිරපේක්ෂාහං ශරීරේෂු ධර්මේ යත්‍ර ස්වබුද්ධයං සංහෘෂ්ඨා ඉව යත්නේන තාපසස්තේ පිරේ තපහං. නිරපේක්ෂා ශරීරේෂු ධර්මේ යත්‍ර ස්වබුද්ධයං සංහෘෂ්ඨා ඉව යත්නේන තාපසස්තේ පිරේ තපහං. මේකෙත් අපි බලමු දුෂ්කර පද මොනවද තියෙන්නේ කියලා. නිරපේක්ෂා ඉව ශරීරේෂු ධර්මේ යත්‍ර ස්වබුද්ධයං සංහෘෂ්ඨ ඉව යත්නේන තාපසස්තේ පිරේ තපහං. මේක අපට අවසාන ආඛ්‍යාතයක් විදිහට ගන්න පුළුවන් පදයක් විදිහට පේන්නේ මෙන්න මේ තේ පිරේ කියන පදය. ඒක තාපසාහ කියන එකත් එක්ක සංදි වෙලා තියෙන්නේ තාපසාස් තේ පිරේ කියලා. තේ පිරේ කියන එකත් එක්ක අපිට ගන්න වෙන්නේ තපහ කියන එක. තපහං තපස තේ පිරේ පිරූහ කියන අර්ථය තමයි එතන තියෙන්නේ. ඔයකේ මුලටම එනවා යත්‍ර කියන අදහස. යත්‍ර කිව්වේ යම් කිසි තැනක මේකේ කියන විදිහට නම් මේ අසපුවේ යත්‍ර මේ අසපුවේ ශරීරේෂු නිරපේක්ෂාහිව ශරීරේෂු ශරීරයන් කෙරෙහි නිරපේක්ෂාහිව ආසාවක් නැති අය වගේ ශරීරය පිළිබඳ ආසාවක් නැති අය වගේ ධර්මයේ යත්‍ර ස්වබුද්ධයං ධර්මයේ ස්වබුද්ධයං ධර්මයේහි ආත්ම බුද්ධිය ඇත්තාහු සංහෘෂ්ඨා සතුටු වූවාහු යත්නේන උත්සාහයෙන් තපහ තේ පිරේ තවුස්දම් පිරූහ. අපි නැවත බැලුවොත් මේකේ තේරුම අපි ඉස්සලාම ගන්න තේ පිරේ කියන එකෙන් ඒකට සම්බන්ධ කරගන්නවා තපහං තපස තේ පිරේ පිරූහ. එතකොට කවුද මේ තපස් පිරුවේ? තාපසාහං තාපසයෝ. ඒකටම විශේෂණයි මේ සංහෘෂ්ඨා කියන එක සතුටු වූවාහු කියන එක.
වගේම යත්නේන කිව්වේ උත්සාහයෙන්. ඒත් එකම ධර්මයේ සබුද්ධයා ධර්මයේ ආත්ම බුද්ධිය ඇත්තා හෝ ඒ කියන්නේ තමන්ගේ ජීවිතයට වඩා ධර්මය වටිනවාය කියලා හිතුවාය කියන එක. ඔට ධර්මයට වඩා දෙයක් නැහැ. මගේ ජීවිතයටත් වඩා ධර්මයේ වටිනවා නැත්නම් ධර්මයේ තමයි මගේ ජීවිතය කියලා සතුටු වුණා කියන එකයි ඒකේ අර්ථය බවට පත් වෙන්නේ නැත්නම් තේරුම බවට පත් වෙන්නේ. එතකොට මේකේ කියනවා නැවතවරක් අපි අර්ථය බලමු. යත්‍ර යම් ආශ්‍රමයක තපසහං තාපසයෝ ශරීරේෂු නිරපේක්ෂා තමන්ගේ ශරීරයන් කෙරෙහි ආසාවක් නැති අය වගේ තමන්ගේ ශරීරය පිළිබඳව ආසාවක් නැති අය වගේ ස්වබුද්ධයක් ධර්මයේ පිළිබඳවම ඒගොල්ලෝ හිතනවා ධර්මයේ රැක ගැනීමම තමයි ජීවිතය නැත්නම් ධර්මයෙහි ධර්මයේ රැකීමම තමයි ධර්මයේ රැකීම තමන්ගේ ශරීරයේ රැකීමට වඩා වැදගත් වෙනවා. ඒකම තමයි උතුම් කාර්ය කියලා හිතලා සතුටටපත් වෙලා ඒ අය මොකද කරන්නේ? තපස් තේපිරේ තපස සම්පූර්ණ කරනවා. අපි බලමු 16 වෙනි පද්‍යය. නිරපේක්ෂාං ශරීරේෂු ධර්මේ යත්‍ර සබුද්ධයා සංරෂ්ඨා ඉව යත්නේන තාපසාස්තේ පිරේ තපහං. යත්‍ර යම් අසපුවක ශරීරේෂු නිරපේක්ෂාං ස්වකීය ශරීරයන් කෙරෙහි ආසාවන් නැති අය වගේ ධර්මයේ ආත්ම බුද්ධි ධර්මයේ ස්වබුද්ධයක් ධර්මයෙහි ආත්ම බුද්ධිය ඇතයි සිතන්නා හෝ සංෘෂ්ඨාහ් තුටු වූවා හෝ යත්නේන උත්සාහෙන් තපහං තපස තේපිරේ සම්පූර්ණ කළහ. අද දවසේ අපි සාකච්ඡා කරන අවසන් පද්‍යය තමයි මේ පාඩමේදී. මේකේ කියනවා ශ්‍රාම්‍යන්තෝ මුනයෝ යත්‍ර ස්වර්ගායෝද් යුක්ත චේතසක්. මෙතන මේ යුක්ත චේතසක් කියනකොට මේක බැඳී අකුර සාමාන්‍යයෙන් එන්න ඕනි මෙහෙම. නමුත් මේ අකුර ඒ ෆොන්ට් එකෙන් ගන්න බැරි නිසා කොයි විදිහටම තියලා තියෙනවා හල් අකුරක් විදිහට. එහෙම නැත්නම් ඒක දැන් අපි අතින් ලියනකොට එහෙමනම් එහෙම ලියන එක වැරදි. ශ්‍රාම්‍යන්තෝ මුනයෝ යත්‍ර ස්වර්ගායෝද් යුක්ත චේතසක් තපෝරාගේන ධර්මස්ය විලෝපමිව චක්‍රිරේ කියලා ඊළඟ පද්‍යය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අපි නැවත බලමු. ශ්‍රාම්‍යන්තෝ මුනයෝ යත්‍ර ස්වර්ගායෝද් යුක්ත චේතසක් තපෝරාගේන ධර්මස්ය විලෝපාමිව චක්‍රිරේ. මේකෙත් අර විදිහට අපට දුෂ්කර වචන ටික හොයාගත්තාම පහසුයි. මෙතෙන් දකින්න පුළුවන් ස්වර්ගායෝද් යුක්ත චේතසක්
ස්වර්ගායෝ උක්ත චේතසක් කියන එක තමයි ස්වර්ගායෝද්යුක්ත චේතසක් බවට පත් වෙලා තියෙන්නේ. තපෝ රාගේන කියන තැන තපෝ රාග කියන වචන දෙක එකතු වෙලා තියෙනවා. ඒ වගේම විලෝප මිව කියන තැන විලෝපං ඉව කියන එක අපට දකින්න පුළුවන්. අවසානයේ ආඛ්‍යාතයක් විදිහට අපිට යොදා ගන්න පුළුවන් මෙන්න මේ චක්‍රිරේ කියන පදය. චක්‍රිරේ කියන්නේ කලා කියන එක. චක්‍රිරේ කියන්නේ කලා කියන එක. කවුද කලේ? මුනයක් මුනිවරු. මුනයක් මුනිවරු චක්‍රිරේ කලා. එයාලා මොකක්ද කලේ? තපෝ රාගේන තපස පිළිබඳව තියෙන ඇල්ම හේතු කොටගෙන ශ්‍රාම්‍යන්තක් වෙහෙසට පත්වෙමින් නැත්නම් වෙහෙසට පත්වන්නා වූ ධර්මස්ය විලෝපං ඉව ධර්මස්ය විලෝපං ඉව ධර්ම මාර්ගයේ වෙනස් කිරීමක් මෙන් චක්‍රිරේ කළා කියලා කියනවා. ඒ කියන්නේ ඒ තරම් තපසට මහන්සි වුණා කියන එකයි කියන්නේ. ඒ වගේම මුල අපට දකින්න ලැබෙනවා යත්‍ර කියන පදයට ස්වර්ගාය උද්යුක්ත චේතසක් කියන ප්‍රකාශයත්. එතකොට යත්‍ර යම් අසපුවක ස්වර්ගාය උද්යුක්ත චේතසක් ස්වර්ගය සඳහා උත්සාහවත් සිත් ඇති මේ අය ධර්ම මාර්ගය වෙනස් කළා වගේ කලේ ඇයි? ස්වර්ගය සඳහා ඒ අයගේ බොහෝ උත්සාහවන්ත හිතක් තිබුණා. අන්න ඒ නිසා එමනම් යත්‍ර යම් තැනක ස්වර්ගායෝද්යුක්ත චේතසක් ස්වර්ගාය උද්යුක්ත චේතසක් ස්වර්ගය සඳහා උත්සාහවත් සිත් ඇති මුනයක් තාපසයෝ තපෝ රාගේන තපසෙහි ඇල්ම හේතු කොටගෙන ශ්‍රාම්‍යන්තක් වෙහෙසෙන්නා හෝ ධර්මස්ය විලෝපමිව චක්‍රිරේ දහං මග වෙනස් කිරීමක් මෙන් කලාය කියලා සඳහන් කරනවා. අවසානයේ අපට ওই පද්‍ය සහයෙහි අර්ථය මෙහෙම දකින්න පුළුවන්. ශ්‍රාම්‍යන්තෝ මුනයෝ යත්‍ර ස්වර්ගායෝද්යුක්ත චේතසක් තපෝ රාගේන ධර්මස්ය විලෝපමිව චක්‍රිරේ යත්‍ර යම් කිසි අසපුවක ස්වර්ගාදුත්‍යුක්ත චේතසක් ස්වර්ගය සඳහා උත්සාහවත් සිත් ඇති මුනයක් මුනිවරු තපෝ රාගේන තපස පිළිබඳ ඇල්මෙන් ශ්‍රාම්‍යන්තක් වෙහෙසෙන්නා වූ ධර්මස්ය විලෝපං ඉව ධර්ම මාර්ගයේ වෙනස් කිරීමක් මෙන් චක්‍රිරේ කලාය කියලා සඳහන් කරනවා. එතකොට අද අපි 11 වෙනි ශ්ලෝකයේ සිට 17 වෙනි ශ්ලෝකයේ දක්වා ශ්ලෝකවල අර්ථ සාකච්ඡා කළා. මේ ශ්ලෝක 7 තුලත් සඳහන් වෙන්නේ අර කපිල මුනිවරයාගේ ආශ්‍රමය පිළිබඳව එන වර්ණනාවක් විස්තරයක්ම තමයි මේ ශ්ලෝකවලත් සඳහන් වෙලා තියෙන්නේ. එතකොට ඔය 17 වෙනි ශ්ලෝකයෙන් මේ වර්ණනාව අහවර වෙනවා. එතනින් පස්සේ අලුත් සිද්ධියක් ගැන ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. ඉතින් මේ දක්වා මේ කියපු ශ්ලෝක හොඳට නැවත නැවත කියවලා ඒවායේ අර්ථය හොඳින් සිතෙහි ධාරණය වනසේ නැවත නැවත අර්ථ කියන්න කියන එක සිහිපත් කරමින් අද දවසේ පාඩමෙන් සමුගන්නටයි සූදානම. නැවත හමුවන තුරු සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය